වචනේ සඳහා යොමු වෙමු. ඒ සඳහා ඩීඑන් කාලේ සාමාන්‍යයට ආරාධනා කර සිටිනවා. Hallelujah. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. First of all, I would like to thank Pastor, Gayatri teacher and Maria teacher for giving us this chance. පළවෙනි මම කැමතියි පාස්ටර්ට, ගෑට් ටීචර් සහ මරියා ටීචර්ට ස්තුති කරන්න. අපිට මේ අවස්ථාව දුන්නා. Today we are going to tell you something different. Our topic is let us be the imitators of God. අද අපි වෙනස් දෙයක් ගැන කතා කරන්න යනවා. ඒ තමයි දෙවියන් වහන්සේගේ අනුගාමිකයෝ වෙමු. Let us move into the book of Ephesians chapter 5 verse 1 and 2. අපි බලමු එපිස පස්වන පරිච්ඡේදයේ කේසිර දෙක දක්වා. Therefore, as dearly loved children, and walk in the way of love, just as Christ loved us and gave himself first for us a fragrant offering and sacrifice to God. ඉබෙවින් නුඹලා පිය දරුවන් මෙන් දෙවියන් වහන්සේ අනුව යන්නේ අල්ලා. ක්‍රිස්තුස් වහන්සේ නුඹලාට ප්‍රේම කොට නිරිසුවඳක් පිණිස දෙවියන් වහන්සේට පූජාවක් යාගත් දුන්නා. අප වෙනුවෙන් තමන්ගේ ප්‍රේමයෙන් පවා දුන්නා මෙන්න නුඹලා හැසිරියලා. As the scripture says, we need to be imitators of God. වචනේ කියන ආකාරයට අපි උන්වහන්සේගේ අනුගාමිකයෝ වෙමු. So what do you mean by imitating? It means you are following someone whom you like and love. එතකොට මේ අනුගාමිකයෝ අනුරැමෙන් කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපි ආශ කරන කෙනෙක්ව අනුගමනය කරන එකයි. As we are beloved children of God, we need to imitate him because he is our creator who guides us in the correct way. අපි උන්වහන්සේගේ ප්‍රිය දරුවන් හැටියට අපි උන්වහන්සේ අනුයවන්න ඕන. මොකද උන්වහන්සේ තමයි අපේ මඟ පෙන්වන්නේ. අපේ නැවුම්කම. So how are we going to imitate him? Under this, we are going to take a look into 4 main points which help you to be an imitator of God. දැන් කොහොමද අපි උන්වහන්සේ අනුව මේ මාතෘකාවේ යටතේ කරුණු හතරක් ගැන කතා කරන්න යනවා. Love. ප්‍රේමය. 1 Peter chapter 4 verse 8 says, above all, love each other deeply, because love covers over a multitude of sins. 1 පේට්‍රුස් 4:8 කියනවා අරත් ප්‍රේමයේ පව් රාශියක් වසනා බැවින් සියලු දේවල් වලට වඩා එකිනෙකා කෙරෙහිවත් ප්‍රේමයක් ඇතුව සිටපයි. Our God is a God of love. උන්වහන්සේ ප්‍රේමයේ දෙවියන්. As we are his children, we should love him, others as God has loved us. අපි උන්වහන්සේගේ දරුවන් හැටියට අනිත් අයට ප්‍රේම කළ යුතුයි. We normally say, Jesus, I love you. Let's move into the verse then. Chapter 1, John 2:9-10. අපි සාමාන්‍යයෙන් කියනවා පියාණනි මම ඔයාට ආදරේ කියලා. එහෙනම් අපි බයිබලයේ පදේ බලලා ඉන්නේ. 1 යොහාන 2:9-10 දක්වා. Anyone who claims to be in the light but hates his brother is still in the darkness. ආලෝකයේ පවතී කියමින් තමාගේ සහෝදරයාට වෛර කරනා මෙතේ කඳුලේ සිටි. Whoever loves his brother lives in the light, and there's nothing to make him stumble. තමාගේ සහෝදරයාට ප්‍රේම කරනා ආලෝකයේද පවතී. And in John chapter 4 verse 20 says, 1 යොහාන 4:20 if anyone says, I love God, yet hates his brother, is a liar. For anyone who does not love his brother, whom he has seen, cannot love God, whom he has not seen. දෙවියන් වහන්සේට ප්‍රේම කරයි කියා තමාගේ සහෝදරයාට වෛර කෙරේ නම් ඔහු බොරුකාරයෙක්. මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම වන්නා නම් තමා දුටු දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න පුළුවන්. So let us love each other from the bottom of our heart. එම නිසා අපි දැන් අන් අයට මුළු හදවතින්ම ප්‍රේම කරමු. I invite dear Mana Akki to continue the rest. ඉතුරු කාරණා කතා කිරීම සඳහා මනාල අක්කාට ආරාධනා කරනවා. ඉතින් දිනන කාලෙබි කිව්වා වගේ අපි එකිනෙකාට ප්‍රේම කරමු. ඉතින් මම කතා කරන දෙවෙනි කාරණය තමයි කීකරු වීම. කීකරු වීම ගැන අපි හැම වෙලේම කතා කරනවා. ඒත් අද අපි අපට පුංචි මතක් කිරීමක් කරන්න යනවා. මොකද කීකරුකම තුළින් බොහෝ ආශිර්වාද ලබන්න පුළුවන්. අපි බලමු ද්විතීය කතා 28 දෙවෙනි පදය. නුඹ දේව ස්වාමීන් වහන්සේගේ හඬට නුඹ කන් දෙන්නේ නම් මේ සියලු ආශිර්වාද නුඹ කරා පැමිණ නුඹ සමග වන්නේ. ඔබ හිතන ඇති අනේ මට දෙවියන් වහන්සේ කතා කරන්නේ නැහැ කියලා. නමුත් උන්වහන්සේ කතා කරන විදිහ හුඟක් තියෙනවා. වචනය තුළින් වෙන්න පුළුවන්, පාස්ටර් තුළින් වෙන්න පුළුවන්, ඔයාලා ළඟින්ම ඉන්න අයගෙන් වෙන්න පුළුවන් උන්වහන්සේ කතා කරනවා. ඉතින් අපේ වගකීම තමයි උන්වහන්සේ කියන දේවල් වලට අපි අහම්කම් දෙන්න ඕන. එතකොට අපි පුංචි ළමයි විදිහට අපි ළඟින්ම ඉන්න අය තමයි දෙමව්පියෝ.
ඉතින් එයාලා තමයි අපිට හරි වැරද්ද පෙන්වා දෙන්නේ. දෙවියන් වහන්සේ අපිට හුඟක් වෙලාවට අම්මා තාත්තා තුලින් කතා කරන්න පුළුවන්. හිතෝපදේශ 6 20 21 22 පද කියනවා. මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ආඥාව ආරක්ෂා කරපන්න, නුඹේ මව්ගේ උපදෙස් තාත් නොහරින්න, ඒවා නිතරම නුඹේ ගෙලෙහි ගැටගසා ගනින්න, නුඹ යන්නේ විට ඒවා නුඹ ගෙන යන්නේ, නුඹ නිදන කල නුඹ ළඟ රැකවල් කරන්නේ, නුඹ පුපදින කල ද නුඹ සමග කතා කරන්නේ. ඉතින් අපි යාළගේ උපදෙස් පිළිපදිනවා. සමහර වෙලාවට එයාලගේ අදහස් අපේ අදහස් එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එයාලා කියන දේ තමයි හරි. ඒ නිසා එයාලා කියන දේවල් අපි අහන්න ඕන. ඒ වගේම තමයි දේව වචනයට අපි කීකරු වෙන්න ඕන. වචනය අපි කියවලා ඒ දේවල් වලට අපි පිළිපදින්න ඕන. එතකොට අපි බැලුවා දානියල් 3 වෙනි පරිච්ඡේදයේ කතා වෙනවා මිනිස්සු 3 දෙනෙක් ගැන. ඒ තමයි ශද්‍රක්, මේෂාක්, අබෙද්නගෝ මේ 3 දෙනාට කිව්වා රන් රූපයකට නමස්කාර කරන්න කියලා. නමුත් එයාලා නමස්කාර කළේ නැහැ. මොකද එයාලා දන්නා දෙවියන් වහන්සේගේ වචනය කියනවා දසපන්තින් පළවෙනි පන්ති තමයි දෙවියන් වහන්සේට කැපූ රූපයක් හදාගන්න එපා. ඒ රූපයට නමස්කාර කරන්න එපා කියලා. ඉතින් ඒක පාපයක් කියලා උන් දන්න නිසා තමයි ඒ පාපෙන් උන් වැළකුනේ. ඉතින් අපි දන්නවා නම් ඒක පාපයක් කියලා අපිට පුළුවන් ඒ දෙයින් වැළකෙන්න. ඉතින් ඒකට අපි වචනේ කියවන්න ඕන. ඉතින් ඒ වගේම අපි දෙවියන් වහන්සේට කීකරු වෙමු. ඒ වගේම අපේ දෙමාපියන්ටද කීකරු වෙමු. තුන්වෙනි කාරණය තමයි යාළුවෝ. අපේ සමාජයේ ඉන්නකොට නොයෙකුත් යාළුවෝ හම්බ වෙන්න පුළුවන්. ක්‍රිස්තියානිම නෙමෙයි වෙන අයම හම්බ වෙන්න පුළුවන්. සමහරවිට අපේ හොඳම යාළුවා ක්‍රිස්තියානි නොවෙන්න වෙන්න පුළුවන්. ඒ නිසා එයාලගේ හැසිරීම අපිට වැඩිය හුඟක් වෙනස් වෙන්න පුළුවන්. එයාලා කතා කරන විදිය, එයාලා හැසිරෙන විදිය. එතකොට අපිට පුළුවන් එයාලා අතර ඉන්න අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපිට පුළුවන් එයාලට අපිට ආදර්ශයක් වෙන්න. ඉතින් අපි බැලුවා 2 තිමෝති 4:11 කියනවා නුඹේ යෞවනකම සුළු කාට ඉඩ නැර කතාවෙනොත් හැසිරීමනොත් ප්‍රේමෙනොත් අධිහිලනොත් පිරිසුදුකමනොත් අදහන්නන්ට නුඹම ආදර්ශයක් වයන්න කියලා. ඉතින් අපිට පුළුවන් එයාලා වැරදි දේවල් කියද්දි වැරදි දේවල් කරද්දි එයාලට අපිට ආදර්ශයක් වෙන්න. මොකද දෙවියන් වහන්සේ කියනවා නුඹලා පොළවට දුනුය ලෝකයට ආලෝකයක් කියලා. ඉතින් අපිට පුළුවන් අපිට ලොකු කමියුනිටි එකක් ඕනේ නැහැ. යාළුවෝ අතර ඉද්දී අපිට පුළුවන් යාළුවට ආදර්ශයක් වෙන්න. සමහර වෙලාවට යාළුවා කියන දේ අපි කියන දේ යාළුවා පිළිගන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කවදා හරි ඒ බීජය පළදරයි යොන් තුල. ඉතින් අපි බැලුවොත් යෝබ් 16:20 කියනවා මගේ යාළුවෝ මට නිඳා කෙරෙති. මගේ ඇස දෙවියන් වහන්සේ කෙරෙහි කඳුළු වගුරුවයි. ඉතින් යාළුවෝ අපිත් එක්ක කරදරයක් වුණාම අපිත් එක්ක ඉන්නේ නැහැ. යාළුවෝ සමහරවිට අපිට කරදරයක් වුණාම තමයි යාළුවා අපි ළඟ නැත්තේ. නමුත් දෙවියන් වහන්සේ අපිත් එක්ක ඉන්නා. එසයි පොතේ කියන ස්ත්‍රියක් තමගේ දරුවාට කිරි නොදී අතහරින්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේට මම නුඹ සමග සිටින්නෙමි කියලා. ඉතින් අපේ හොඳම යාළුවා අපේ දෙවියන් වහන්සේ කරගමු. උන්වහන්සේ අපේ හිතවල සිතුවිලි දන්නා. උන්වහන්සේ අපේ ආශාවල් දන්නා. ඉතින් උන්වහන්සේ අපි ආදර්ශයට ගමු. ඉතින් ඒ වගේම තමයි අපි ඉස්කෝලේදී ඉද්දී යාළුවෙක් ඉද්දී අපි කතා කරන දේවල් අපි හිතන්න පුළුවන් ටීචර්ස්ලා නැහැනේ ටීචර්ස්ලා නැහැ ඒව හෙන්නේ නැහැ අම්මලා තාත්තලා නැහැ ඒව හෙන්නේ නැහැ කියලා. නමුත් අපි ළමයි විදිහට අපි දැනගන්නවා දෙවියන් වහන්සේ තුල ඉන්න විදිහට අපි දන්නවා දෙවියන් වහන්සේ අපි සංග සිටිනා අපේ කතා අහන් ඉන්නවා. එතකොට මම ඊට වීඩියෝ ක්ලිප් එකක් බැලුවා. ඒකේ කියනවා දැන් මේ ටීවී රයිස් උනත් අපි හරහා යනවලු. ඉතින් ඒ ටීවී රයිස් වගේ අපිට තේරෙන්නේ නැහැ. ටීවී රයිස් යන්නේ රේඩියෝ වේව්ස් යන්නේ කියලා. ඉතින් ඒ වගේ තමයි දෙවියන් වහන්සේත් අපි සමග ඉන්න අපිට තේරෙන්නේ නැතුණාට අපිට දැනෙන්නේ නැතුණාට උන්වහන්සේ අපි සමග සිටිනවා. ඉතින් හැම වෙලේම දෙවියන් වහන්සේ ප්‍රසන්න වන විදිහට ජීවත් වෙමු. දරුවන් විදිහට උන්වහන්සේට ලං වෙනමු. තවත් උන්වහන්සේ තුල තවත් ජීවත් වෙමු. ඉතින් හතරවෙනි කාරණය තමයි සමාජ මාධ්‍ය සෝෂල් මීඩියා. එතකොට අපි හුඟක් Instagram, YouTube, Facebook වගේ නොයෙකුත් දේවල් පුරුදු වෙලා ඉන්නවා බලන්න යූස් කරන්න. නමුත් ඇත්තටම අපි කල්පනා කරලා බලුවොත් අපි ඒන් හොඳ දේද ගන්න නරක දේද ගන්න කියලා අපි බලුවොත් ඇත්තටම ඒ දේවල් වල ඇති දෙයක්වත් නැහැ. සමහරක් වෙලාවට
ඉතින් අපේ අයිඩල් එක වෙන්න ඕන දෙවියන් වහන්සේ. එතකොට මොකද්ද මේ අයිඩල් එක කියන්නේ කියලා අපි බලමු. උදාහරණයක් වශයෙන් අපි පවුලේ ආඥාවක් ගත්තොත් පවුලේ ආඥා කරන වෙලාවට ඔයා ආසම කරන මූවි එක ටීවී එකේ යනවා නම් ඔයා වැඩිපුර ඒකටද දෙවියන් වහන්සේට ફોකස් කරන්නේ මූවි එකටද ફોකස් කරන්නේ කියලා බැලුවොත් අනිවාර්යෙන් මූවි එකට. ඉතින් අපේ පවුලෙත් අපි සාමාන්‍යයෙන් පවුලේ ආඥා කරන වෙලාවට ඒ වෙලාවට තමයි ආසම මූවි එක යන්නේ. ඉතින් හුඟක් වෙලාවට අපිත් ආසයි ඒ මූවි එක බලන්න ප්ලේ කරනවට වැඩිය. ඉතින් දැන් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. දැන් Wi-Fi එක කපලා ටීවී එක බලන්න බෑ. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඉතින් අපි හැම වෙලේම අපි දෙවියන් වහන්සේ ගැන හිතන්න ඕන. දෙවියන් වහන්සේ අපි වැඩිපුරම හිතන කෙනා දේ තමයි අපේ අයිඩල් එක වෙන්නේ. ඉතින් අපි හැම වෙලේම දෙවියන් වහන්සේ ගැන හිතමු. වෙන දේවල් බලලා හිත අවුල් කරගන්නවට වැඩිය දෙවියන් වහන්සේගේ වචනය කියවලා තව කෙනෙක්ට ආදර්ශයක් දෙන්න පුළුවන් නම් තව වාගේ හිත රිලැක්ස් කරගන්න පුළුවන් නම් ඒක හොඳයි. ඉතින් කිතුනුවන් විදිහට අපිට පුළුවන් සෝෂල් මීඩියා හරහා සුභාරංචි ගෙන යන්න තව කෙනෙක්ව ධෛර්යමත් වෙන පණිවිඩයක් දෙන්නවට පුළුවන්. ඉතින් ඒ වගේ යූස්ෆුල් දෙයකට සෝෂල් මීඩියා යූස් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඉතින් මේ විදිහට අපිට පුළුවන් දෙවියන් වහන්සේව අනුගමනය කරන්න, අපිට පුළුවන් අන් අයට ප්‍රේම කරන්න, කීකරු වෙන්න. ඒතර යාළුවෙක් හිදී ඔබ කොහොමද ඒ අයට ආදර්ශයක් වෙන්නේ, ඒ අන්ධකාරයට ආලෝකයක් වෙන්නේ? ඒ වගේම දෙවියන් වහන්සේ කෙරෙහි පමණක් ඔබ හිත යොමු කරන්න. ඉතින් මේක තමයි අද අපි කතා කරපු මාතෘකාව, දෙවියන් වහන්සේව අනුගමනය කිරීම. ඉතින් මේ වැඩසටහන ඉතුරු ටික කරගෙන යාම සඳහා පාස්ටර් ආරාධනා. එදා සතුට වෙනවා දෙවනාන්සේ නේද? එදා පාස්ටර් නේද නමස්කාරයෙන් මෙහෙවනවා නේද? දේශනා කරන්නත් පුළුවන්. හලෙලුයා. මොකද ඉක්මනට විශ්‍රාම යන්නත් පුළුවන්. හලෙලුයා. ස්තුතිවන්ත කරනවා. ඒ වගේම සබත් පාස්ටර් දුර්වලුන්ට ඒ වගේම නේද දෙමාපියන්ට මේ දරුවන්ව දෙවියන් වහන්සේගේ කටයුතු වලට බෝනාඳු කරන නිසා ඒක ලොකු ආශිර්වාදයක්. ආමේන්. නැවත අපි පොඩ්ඩක් කුටුවක් ඉඳ ගන්න කිව්වේ පිට ප්‍රවෘත්තියක් ආවා නේද? දිවුල පිටි ප්‍රදේශයේ ඇඳිලි නීතියක් පනවලා තිබෙනවා කොවිඩ් රෝගියෙක් හමු වුණා කියලා. ඒ නිසා නැවත මම ඔබට කැමතියි කියන්න ඔබ ඒ සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් ඔබ නැවත පිළිපදින්න පටන් ගන්න. ඒක ඔබගේ යහපත පිණිස. නමුත් මට එක දෙයක් ඔබට කියන්න ඕනේ. ඔබ අභ්‍යන්තරේ ඔබ තියෙන ඕන දෙයක් තමයි තාමත් වැදගත්. අපි දැනගන්න ඕනේ යොහන් 15 කියනවා ඒක වැදගත් දෙයක්. ඒ තමයි තුනේ කියනවා යොහන් මම ඒක කියවන්නම් ඔබට. හතරේ කියනවා remain united to me and I will remain united to you. මා සමග එක්ව සිටින්න මා ඔබ සමග සිටින්නේය කියලා. A branch cannot bear fruit by itself. It can be so only if it remains in the vine. පළ දරන්න බෑ අත්තකට ඒ ගසට සම්බන්ධ වුනේ නැත්තම්. In the same way you cannot bear fruit unless you remain in me. මා තුල නැත්තම් ඔබට පළ දරන්න බෑ. ඊට පස්සේ පළවෙනි නැවත කියනවා මා තුල whoever remains in me I in him. පහේ කියනවා I am the vine and you are the branches. මම තමයි මිදිවැල නුඹ තමයි අතු. Whoever remains in me and I in him will bear much fruit. මා තුල පවතින කෙනා තුල උන්වහන්සේ සිටින බැවින් බොහෝ පළ දරන්න පුළුවන්. For you can do nothing without me. මා හැර නුඹට කිසිම දෙයක් කරන්න බෑ. Whoever does not remain in me is thrown out like a branch and dries up. Such branches are gathered up and thrown into the fire, where they are burnt. If you remain in me and my words remain in you, then you will ask for anything you wish and you shall have it. මම කියනෝනේ කදේ මේ ස්ථානේ. ඒ තමයි ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්න මොහොතේ. හලෙලුයා. ඔබ කවද යේසුස් පිළිගන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න මොහොතේ වෙන හාස්කමක් තමයි ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුළට පැමිණෙනවා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔබ තුළට පැමිණෙනවා. ඒක හේතුව මේ තුන් දෙනාම පුද්ගල භාවයන් තුනක් වුණාට මොවුන් එක දෙවියන් වහන්සේ. එක පදාර්ථය. දෙවිවරු තුන් දෙනෙක් එකට ඉන්නව නෙමෙයි. හලෙලුයා.
යේසුස් වහන්සේ ඔබ වෙත ආවා කියන්නේ ශුද්ධාත්ම වහන්සේ ඔබ වෙත ආවා කියලා කියන්නේ දෙවියන් වහන්සේ ඔබ වෙත ආවා කියලා කියන්නේ මේ තුන් දෙනාම ඔබ තුළ ඉන්නවා කියන එකයි. ඇත්තටම ඔබ යේසුස් වහන්සේ පිළිගන්නකොට ශුද්ධාත්ම වහන්සේ ඔබ තුළ පැමිණෙනවා කියලා කියන්නේ ත්‍රිත්වයම ඔබ තුළ ඉන්නවා කියන එකයි. දැන් මම ඔබගෙන් අහන ප්‍රශ්නයක්. ඒ තමයි යේසුස් වහන්සේට ලෙඩ හැදෙන්න පුළුවන්ද? යේසුස් වහන්සේට ලෙඩ හැදුනාද? යේසුස් වහන්සේ බඩගිනි වුණා. මිනිස්සෙක් ලෙස උන්වහන්සේ සිටියේ 100ක් ඔබමා වගේ. නමුත් අපි දන්නවා උන්වහන්සේ ලාදුරු රෝගීව අත තැබුවම ඒ කාලේ ලාදුරු රෝගියෙක් අත තැබුවා කියලා කියන්නේ රෝගය බෝ වුණා කියන එක. නමුත් යේසුස් වහන්සේ අත තැබුවම උනේ යේසුස් වහන්සේ වෙත ලාදුරු පැමිණෙන්නේ නැහැ. යේසුස් වහන්සේ වෙත තිබුණා වූ ජීවනය නිදහස් වෙලා ලාදුරු රෝගියා සම්පූර්ණ සුව ලැබුවා. ආමෙන්. එනිසා මම දවස් ඔබට කියන්න කැමති ඔබගේ ඇදහිල්ල ශක්තිමත් කරගන්න කිසිම රෝගයකට ඔබ ගොදුරු වීමට අවශ්‍ය නැහැ. කිසිම වෛරසයකට කිසිම විස බීජයකට ඔබ බය වෙන්න එපා. මේ ඇදහිල්ල තුල ඔබ සිට ගන්නවා නම්. ආමෙන්. හලෙලූයා. නමුත් ඔබට යම් දෙයක් කරන්න තිබෙනවා හැම උදෑසන ඔබ එක දෙයක් කියන්න ඕනේ තමයි ඔබ මේ පොළොවේ පාලනය ඔබ අතට ගන්න ඕනේ. හලෙලූයා. ඒක තමයි තාමත් වැදගත් දේ. ආමෙන්. කොහොමද අපි ඒක කරන්නේ? අපි බැලුවොත් උත්පත්ති පොතේ අපි දන්නවා දෙවියන් වහන්සේ වචනේ ලෝකයේ මැව්වා. ඊට පස්සේ උන්වහන්සේ ආශිර්වාද කළා. හලෙලූයා. උන්වහන්සේ ආශිර්වාද කළා මොකේ? හලෙලූයා. ඊට පස්සේ ඒ පොළොවේ පාලනය 100% කාටද දුන්නේ? ආදාම් සහ ඒවට. හලෙලූයා. ඔවුන්ට ආණ්ඩුකාරකම් කිරීමේ බලය දුන්නා ආසේ පක්ෂී නේද? පොළොවේ සියලු දේ මත ඒ වගේම සාගරයේ සියලුම දේ මත. හලෙලූයා. ඔබ තේරුම් ගන්න ඕනේ යේසුස් දෙවියන් වහන්සේ ඉස්සල්ලාම කරේ ආශිර්වාද කරන එක. ඔබ පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් ලෙස ඔබ නැගිටලා ඔබ පළවෙනියෙන්ම කරන් තියෙන්නේ උන්වහන්සේගේ මැවිල්ලට ආශිර්වාද කරන්න. මම මේ වායුගෝලයට ආශිර්වාද කරනවා. මම මේ ඉරසඳ තාරකාවලට ආශිර්වාද කරනවා. මම මේ ගස්වැල් සෑම දෙයකට ආශිර්වාද කරනවා. මේ පොළොවේ හැම සතා සිව්පාවයකට ආශිර්වාද කරනවා. සෑම ජනතාවකට ආශිර්වාද කරනවා. ඔබ එලෙස ආශිර්වාද කරන විට ඔබ කරන තව දෙයක් තමයි ඔබ ඒ පොළොවේ ඒ අහසේ ඒ සත්වයා මත ජාතින් මත ඔබ අධිකාරී බලය ලබා ගන්නවා. ආමෙන්. එවිට ඔබ ඔබට තේරෙයි ඔබ පාලනය කරන කෙනෙක් බවට පත් වෙනවා. ආමෙන්. ඒ නිසා හැමදාම ඔබ මේ දේ කරන්න පටන් ගන්න පුරුදු වෙන්න. හලෙලූයා. ආශිර්වාද කරන ඔබ වායුගුණට ආශිර්වාද කරන ඔබ නිවසේ වාතයට ආශිර්වාද කරන මොකද නිසා ඒ වාතය තමයි හුස්ම ගන්න. ලෙඩ රෝග එනවා කියලා කියන වෛරස් එනවා කියලා කියන මේ වායුගෝලය හරහා. නමුත් ඔබ ආශිර්වාද කරන විට වායුගෝලයට ඔබ වායුගෝලයේ ආධිපත්‍ය ඔබ අතට ගත්තා හා සමානයි. එවිට ඒ වායුගෝලයට බෑ ඔබට විරුද්ධව වැඩ කරන්න. ආමෙන්. ඒ නිසා තමයි උන්වහන්සේ කිව්වේ හලෙලූයා නේද? අපි කන විට ඉස්ලාම කිව්වස් දෙවියන් වහන්සේ ස්තුති දෙන්නේ කෑම උදෙසා. හලෙලූයා. ඔබ වුණ දේ උදෙසා උන්වහන්සේ ස්තුතිය දෙන්න. ඔබ ස්තුති දෙන විට හලෙලූයා ඔබ කරන දෙයක් තමයි නැවත ඒ කෑම සහ බීම කෙරේ ඔබ ආධිපත්‍ය අරගන්නවා. එවිට මොකද වෙන්නේ? කෑම සහ බීම වල තියෙනා සියලු විස ඔබගේ ශරීරයේ ජීවිතය වනසන්න පුළුවන් හැම දෙයක්ම බලය බිඳෙනවා. ආමෙන්. එවිට අපි දන්නවා නේද? අර පාසියවහන් කිව්වාගේ ඒ කාලෙත් ලෙඩ රෝග තිබ්බා. අදත් ලෙඩ රෝග එනවා. මේ කෑම හරහා එන්න පුළුවන්. රසායනික නේද? මොනවද තියෙන රසායනික ද්‍රව්‍ය දාන. නමුත් ඔබ දකි එතන වෙනසක් වෙනවා. හලෙලූයා. එහි බලය විනාශ වෙනවා. එතකොට ඔබ කන දේ ඔබට ආශිර්වාදයක්. ආමෙන්. ඒ වගේම තමයි අපි රාත්‍රී භෝජනය ගන්නකොට අපි යේසුස් වහන්සේගේ පූජාව සිහි කරනවා. උන්වහන්සේගේ පූජාව නිසා ඔබගේ අපරාධය නැති වුණා. උන්වහන්සේගේ පූජාව නිසා ඔබගේ අවියුතුකම නැති වුණා. උන්වහන්සේගේ පූජාව නිසා ඔබගේ පාපය නැති වුණා. හලෙලූයා. උන්වහන්සේගේ රුධිරය නිසා ඔබ සමාව ලැබුවා. හලෙලූයා. ඒක සම්පූර්ණයි. හලෙලූයා. එනිසා තවත් ඔබ පාපය තුල, තවත් ඔබ සාපය තුල, තවත් ඔබ දුර්වලකම තුල ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. උන්වහන්සේට ගත්ත නිසා ඔබ ඒ දේ සිහි කරොත් හලෙලූයා ඒ දේ ඔබ අත්විඳින්න යනවා. ආමෙන්. එවිට ඔබ තේරුම් ගන්නේ ඔබ අස්වාභාවික දිව්‍ය සෞඛ්‍ය තුල ඔබ ජීවත් වෙනවා. මුගක් අය කැමති දිව්‍ය සුවය ලබන්න. නමුත් යේසුස් වහන්සේ දිව්‍ය සුවය තුල ජීවත් වුණ කෙනෙක් නෙමෙයි. උන්වහන්සේ දිව්‍ය සෞඛ්‍යයක් ඇතුව ජීවත් වුණේ. He had divine health.
Hallelujah. Divine healing නෙමෙයි. He walked with divine health. උන්වහන්සේ දිව්‍ය සෞඛ්‍යයක් ඇතුව ඇවිද්දේ. ආමෙන්. ඒ නිසා ඔබ රාත්‍රී භෝජනේ මම දන්නවා ඔබ ගෙවල් වල ඒක ගන්නවා ඇති. Hallelujah. ඒක තේ එකක් එක්ක වෙන්න පුළුවන්, පාන් කෑල්ලක් වෙන්න පුළුවන්, වතුර එකක් එක්ක බිස්කට් එකක් වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් නෑ. නමුත් ඔබ සිහි කරන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ඔබව නිදහස් කරා කියන එක. දැන් මේ අපරාධය, අයුතුකම සහ පාපය මේ කාරණා එකක්ද තුනක්ද? අපරාධය, අයුතුකම, පාපය කියන එකක්ද තුනක්ද? බයන්ත කියන්නේ අපරාධය, අයුතුකම, පාපය තුනක්. හලෙලුයා. පාපය කියලා කියන්නේ අපි උන්වහන්සේගේ පනත් වලට විරුද්ධව කරන්නා වූ නොපනත්කම්. හලෙලුයා. දෙවනාසික වචන විරුද්ධව කතා කිරීම, සිතීම, හැසිරීම පාපය. ඒතර අපරාධය කියන්නේ මොකද? අයුතුකම කියලා කියන්නේ කුමක්ද? සමහරක් පාපයන් තිබෙනවා සෙනෙහවන්ත අපි කරන විට. හලෙලුයා. ඒක අයුතුකමක් බවට පත් වෙනවා. හලෙලුයා. යුතු නැති දෙයක්. ඒකේ බලපෑම Tamanට විතරක් නෙමෙයි අන් අයට. හලෙලුයා. ඒක නේද? ඒක එක දිගටම කරන දෙයක්. අපි කරන කෙනෙක් ප්‍රථම වතාවට අරක්කු ටිකක් බොනවා. කාලයක් යන පස්සේ මොකක්ද වෙන්නේ? එයාගේ මුළු පාලනයම නැති වෙලා නේද? එයාව අරක්කු පාලනය කරගන්න පටන් ගන්නට පස්සේ ඔබේ පුද්ගලයා හැමදෙස්සම කොහෙද දකින්නේ? තැබෑරුම ළඟ. ඔහුගේ මුළු ජීවිතේ හැම දෙයක්ම නේද? අරක්කු බවට පත් වෙනවා. ඒ විට අපි දකින ඔහුගේ ග්‍රහ පාලනය ගිලිහිලා වෙන කෙනෙක් ඔහු පාලනය කරනවා. නේද? අරක්කු තමයි ඔහු පාලනය කරන්නේ. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? ඔහු පාපයක් කරා නෙමෙයි, පාපය ඔහුගේ ජීවිත රටාවක් බවට පත් වෙලා. ඒ දෙයට අපි මොකද්ද කියන්නේ? අයුතුකම කියලා. මොකද්ද? පාපයක් කෙනෙක්ගේ ජීවිත රටාවක් බවට පත්වීමට අපි කියනවා මොකක් කියලාද? අයුතුකම කියලා. ආමෙන්. අපි දකිනවා තාත්තා නේද? අන්තිමට බලනකොට තාත්තා උදේම බොන කෙනෙක් බවට පත් වෙලා. පටන් ගත්තේ පුංචි දෙයකින්. අලලෝගේ ජීවිතේ සම්පූර්ණ විනාශය. අපරාධය කියලා කියන්නේ මගේ සෙනෙහවන්තය මේ දෙය පරම්පරාවෙන් පරම්පරාවට ගලා යන්න පුළුවන්. ඒක හරි බාහිර දෙයක්. තාත්තත් හොඳට පෙව්වා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අයිතුකම ඔහුගේ ජීවිතේ දන්නේම නැතුව පුතාත් හොඳට බොන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ඒ පුතාගේ පුතා මේ පාපයේ රටාව කොහෙද ගමන් කරන්නේ? පරම්පරාවට ගමන් කරනවා. හරියට සමානක් නේ අම්මා පිළිකාවෙන් නැති වුණා දුවටත් පිළිකාවක් ආවා. දුවගේ දුවටත් පිළිකාවක්. මුළු පරම්පරාව අපි දකිනවා පුදුමයි. පිළිකාව පරම්පරාවට හරියට නිකන් රිලේ එකේ බැටන් එක මාරු වෙනවා වගේ යනවා. ඒකට මොකක්ද කියන්නේ? අපරාධය කියන්නේ. ශ්‍රේණිවන්ත යේසුස් වහන්සේ කුරුසේපත් වුණේලා උන්වහන්සේ පූජා වුණේ පාපය, ඒ වගේම අයුතුකම සහ අපරාධය කියන තුන උදෙසාමයි. ඒ නිසා ශ්‍රේණිවන්ත යේසුස් වහන්සේ පිළිගත් කෙනෙක් ඔබ තේරුම් ගන්න ඔබගේ පාපෙන් උන්වහන්සේ සමාව දුන්නා. ඒ වගේම තමයි ඔබ දන්නේ නැතුව ඇති. හලෙලුයා. ඔබගේ ඉහළ පරම්පරාවෙන් එන්නව අයුතුකමක් තිබෙන්න පුළුවන්. ඒ අයුතුකම පිටපස්ස ඒ තියෙන රටාව පිටපස්ස ක්‍රියා අන්ධකාරාත්මයක් තිබෙන්නත් පුළුවන්. හලෙලුයා. ඒ තත්ත්වෙන් ඔබ නිදහස්. දැන් අපේ ගෙදර අපේ තාත්තගේ මල්ලිටලාට අපේ නැන්දල එකතු වුණාම ආච්චි එකතු වුණාම කියන්නේ ඒගොල්ලෝ කියනවා හරි ලස්සන දඩිබිඩි සිල්වා කියලා. මේ දඩිබිඩි සිල්වානේ කියලා. ඉතින් මමත් පොඩි කාලේ මම මේක අහලා දෙන මම බැලුවා මොකද්ද මේ කියලා. දඩිබිඩි සිල්වා කියලා කියන්නේ ඒ අපේ පරම්පරාවේ මට මතකයි බාප්පලා වහප්පලේ කට්ටියට පිරිමෑට තිබුණ ප්‍රශ්නයක් තිබුණා. ඒ ප්‍රශ්නේ තමයි එයාලා ප්‍රශ්නයක් ඉඳගෙන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ ප්‍රශ්න කතා කරන්නේ ඇවිද. සද්ද කර ඇවිද. මේ ප්‍රශ්නේ ඉඳගෙන කතා කරන පිළිවෙලක් තිබුණේ නැහැ. පස්සේ තමයි මට තේරුනේ මේක රටාවක්. මේක යම් වැරදි රටාවක්. දැන් ඒ රටාව පුදුම වැඩේ කියලා කියන්නේ බොහෝ වෙලා වගේ හැම කෙනාම මේ රටාව තුළ ක්‍රියාත්මක වෙනවා. ඒකද අයුතුකමට රටාවක් තිබෙනවා. ඔවුන් සිතන විදිය
නේද? ආකල්පයක් කියලා කියන්නේ සිතන විදිය අපි එක සිතුවිල්ල සිතන රටාවක් ඒක තමයි ආකල්පයක් කියලා කියන්නේ. මේ රටාව වෙනස් වෙන්න ඕනේ උදෙසා ක්‍රිස්තුස් වහන්සේ පූජා වුණා. ඒ රටාව අපිට කඩන්න පුළුවන්. ඒ රටාව අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ පරම්පරාවේ මම තව දෙයක් තමයි දික්කසාදය. පුදුම දෙයක් මගේ අම්මගේ ආච්චිගේ පැත්තෙනොත් මගේ අම්මගේ පැත්තෙනොත් මගේ තාත්තගේ පැත්තෙනොත් තිබෙන දෙයක් තමයි මගේ අම්මගේ අම්මයි තාත්තයි කසාද දෙකක්. එතකොට මගේ තාත්තගේ පැත්තෙන් ආච්චි සීයයි කසාද දෙකක්. ඊට පස්සේ වෙච්ච දේ තමයි මගේ මාමලා දෙන්නෙක් හිටියා තුන් දෙනාගම කසාද අවුල්. අද වෙනකොට එක මාමා කෙනෙක් තුන්වෙනි කසාදය. තව මාමා කෙනෙක් දෙවෙනි කසාදය. එතකොට මගේ තාත්තගේ පැත්තෙන් කසාද බැඳ ඔක්කොගෙම කසාද අවුල්. මොකක්ද ඒක? දැන් ඔබ දකිනවා මොකක්ද මේ? ඒක අයුතුකමට එහා ගිය දෙයක්. දැන් ඒක පරම්පරාවට ගිහිල්ලා. දැන් ඔබ තේරෙනවා? ඒකට මොකක්ද කියන්නේ? අපරාධය කියලා. මොකද ඒක කියන්නේ? අපරාධයක්. හැබැයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ පූජා වුණේ මේ කාරණා සියල්ල උදෙසයි. ආමෙන්. නිසා යේසුස් වහන්සේ ඔබ පිළිගත්තට පස්සේ එහෙම විය යුතු නෑ ඔබගේ ජීවිතේ. ඒක ඔබ දැනගත යුතුව තිබෙනවා. ආමෙන්. ඒකට විරුද්ධව ඔබට ක්‍රියා කිරීමේ හැකියාව තිබෙනවා. ආමෙන්. ඒ නිසා රාත්‍රී භෝජනේ ගන්න එක හරි වැදගත්. ඒක සිහි කරලා ගන්න විට ඔබ තේරුම් ගන්න ඕනේ. සමහරවිට ඔබ ගන්නවම ඔබට තේරුමක් නැහැ. යේසුස් වහන්සේ කුරුසේ මැරුණේ ඔබගේ පාපයට, ඒ වගේම ඔබගේ අයුතුකමට සහ අපරාධයට. මේ අයුතුකම සමහරවිට ඔබ දෙමාපියන්ගෙන් ලැබූ ක්‍රමවේදයක්, සිතන රටාවක්. හලෙලූයා. ඒ වගේම තමයි දන්නේම නැතුව ඒ රටා සියල්ල ගැඩෙන්න ඕනේ. ඒ වගේම පරම්පරාවට යක්ෂයාගේ පෞකාර කිසිම දෙයක් පැමිණෙන්න තහනම් ඔබගේ ජීවිතේ. රෝග වෙන්නත් පුළුවන්. ආමෙන්. රෝග විය හැකි. ආමෙන්. ඒ තැනට ඔබ එන්න ඕනේ. ඔබ මේ දේවල් අනුව ජීවත් වුණ ඔබ දැන ඔබ අමුතු ජීවිතයක්. ඒකට කියනවා දිව්‍යමය ජීවිතයක්. මේ පොළවේ මිනිස්සෙක් ලෙස ඔබට ජීවත් වෙන්න පුළුවන්. මිනිස්සු කියන්නේ නෑ සාමාන්‍ය ලෙඩ වෙනවා කියලා. මෙහෙම දෙයක් තියෙනවා. දැන් අවුරුදු 40 වෙන විට ඔබ කෑමෙන් පරිස්සම් වෙන්න ඕනේ. අධික සීනි කෑම නවත්වන්න. හලෙලූයා. ඒක ප්‍රඥාව. දැන් වඳුරාවට තියෙන විශේෂත්වය මොකක්ද? දැන් මතක් කරගන්න ඕනේ. ඒක මේ බල්ලා ඔබට මත හිතන්න එපා. මෙතන කවුරුත් එහෙම නැහැ. වඳුරා මතකයිද වඳුර දැකලා තියෙන අතස්ස? හලෙලූයා. ආමෙන්. වඳුරගේ තියෙනා විශේෂත්වය මොකක්ද? දෙවියන් වහන්සේ මැවුව වඳුරට විශේෂත්වයක් ඇතුව. මොකද්ද? කතෝල කතාව. හලෙලූයා. වඳුරගේ විශේෂත්වය මොකක්ද? පුළුවන් නම් කියන්න චොක්ලට් එකක් දෙනවා. දකින්න දේ කනවා. කරන දේ කරන. මොනවාද? ඔව් දෙන්න එක පළාතය. වඳුරගේ විශේෂත්වය මොකක්ද සිස්ටර්? හා? නැට්ට. හලෙලූයා. දෙන්න පොඩ්ඩක් ගෙදර යන ගමන් අරන් දෙන්න කාගෙස් එක. නේද? පොඩ්ඩක් සිස්ටර්. හලෙලූයා. වඳුරගේ විශේෂත්වය තමයි නැට්ට. දෙවියන් වහන්සේ වඳුරාට දුන්න තෑග්ග මොකද්ද? නැට්ට. නැට්ට නැත්තම් උඩ යන්න බෑ. එයාගේ නැට්ටෙන් තමයි යාගේ සම්බරතාවය. යාට උච්චර ගස් වලින් පනින්න බෑ නැට්ට නැත්තම්. නැට්ට කපපු වඳුරා යන හැටි චුට්ටක් බලගෙන ඉන්න. ඌ තාප්පතිගේ බඩ ගාගෙන තමයි යන්නේ. ලොකු පිමි ඌට ගන්න බෑ. නැට්ටෙන් තමයි සම්පූර්ණ බැලන්ස් එක ගන්න. මනුෂ්‍යයන් දෙවනස් දුන්නා විශේෂත්වය කුමක්ද? මොළය, ඥානය, ප්‍රඥාව, මොළය. හලෙලූයා. එනිසා ඔබ අවුරුදු ඔබ කෑම කනකොට මොනවද කරන්න ඕන? ඔබ කල්පනා කරන්න ඕන. පරිස්සම් වෙන්න ඕන. හලෙලූයා. ඒ වගේ අපේ ජීවිතේ වෙනයන් තිබෙනවා. නේද? හැමදේස්සම සීනි කෑවත් මොකද වෙන්නේ?
මම කියන්න අවශ්‍ය නැහැ. ඒ පැත්ත ඔබ මම නැවත කිව්වා. ඔබේ ශරීරය බලා ගැනීම මගේ ශරීරය බලා ගැනීම කාගේවත් කියනවා. ඒක මට පුරාත් ස්වාමීන් වහන්සේලා මම බාර දෙනවා කියලා නේද? අහු වෙන හැමදේම ගිලින්න ගියොත් මොකද වෙන්නේ? ලේසි නෑ සභාවට ආව බඩ ප්‍රේම කරලා වැඩි පුරේ ඉන්නකොටනේ. ලේසි නෑ හalleluya. මම ඊයේ තියලා පොඩ්ඩක් කන්න ඕන කියලා මම පොඩ්ඩක් නේද? හalleluya. නේ. නම පාස්තාටියක් කම ගිහාමනේ තේරෙන්නේම නෑ. ආමෙන්. නමුත් සෙනෙහවන්ත ඔබ තේරුම් ගන්න ඕන. නමුත් දෙවියන් වහන්සේ ප්‍රතිපාදන දීලා ඉවරයි. හalleluya. මට හම්බුණා එක මේ බ්‍රිතාන්‍ය කාන්තාවක්. ඒගොල්ලෝ අවුරුදු 40 පැන්නට පස්සේ තේකට ඒගොල්ලෝ බොන්නේ මොනවද දාලා දන්නවද? දෙහි ටිකක් දාලා. ඒගොල්ලෝ සීනි පාවිච්චි කරන්නේ නැහැ. ඕන් දියවැඩියාවෙන් නිදහස් වෙනවා. මැලේසියාවේ කියන්නේ නැත්ත. 3 දෙනෙක් ගත්තොත් 3 දෙනාම දියවැඩියාව. අධික සීනි පාරිබල. ඒ වගේ අපි ආරක්ෂා වෙනවා. නමුත් මම අද දවසේ ඔබට කියන්න ඕනේ ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව හරි බලවත්. ආමෙන්. ඔබගේ තාත්තගේ දුර්වලකම් ඇතුව ඔබ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබගේ සීයගේ දුර්වලකම් ඇතුව ඔබ ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඔබ නිදහස්. හalleluya. ඔබගේ පාපය අපරාධය ඇතුව ඔබ නිදහස්. හalleluya. ඔබට පුළුවන් විශ්වස්ත ජීවිතයක් ජීවත්. ඒ නිසා කොරෝනා කොච්චර දෙයක්වත් හalleluya. ඔබ ඒක ගැන බය වෙන්න එපා. ඒකෙන් මම කියන්නේ ඔබ පරිස්සම් වෙන්න එපා කියලා. හalleluya. ඒකෙන් මම කියන්නේ ඔබ පරිස්සම් වී තැන්වල පරිස්සම් වෙන්න. හalleluya. මම මතකයි කොරෝනා කාලේ නේද? අපේ ප්‍රදීප් සහෝදරයා නේද? ඔහුගේ ව්‍යාපාර කටයුතු කරා. හැබැයි සෞඛ්‍ය නීති රීති වලට ගෞරව කරන්නේ නැහැ. ඒකට හේතුව. ඒක එක පැත්තකින් අපි ඕන ආදර්ශයක් දෙන්න ඕනේ. හalleluya. අපි ආදර්ශයක් වෙන්නේ ඉතිසෙන එක. බව ඕම් දැනගන්න ඕනේ. ආමෙන්. ඒවා ඔබගේ දරුවන්ට කිසිම ඇදහිල්ලක් නැහැ. පුංචි දරුවා ඒගොල්ලෝ පුංචි. ඒ නිසා ඔබගේ අතේ තමයි ඔවුන්ගේ රැකවරණය තිබෙන්නේ. ඕන අත තියලා යාඥා කරන්න. ඒ වගේම ඔබ පරිස්සම් වෙන්න. සුදුසු තැන් නැති තැන් වලට යන්න එපා. නමුත් අපේ ඇදහිල්ල වෙනස්. අපේ ඇදහිල්ල තමයි කිසිම රෝගයකට බෑ. නේද? අපි උග්‍රහණයට අරන් අපේ විනාශ. අපේ කාලේ අපි ජීවත් වෙන්න ඕනේ. මේ පොළවේ. ඒකෙන් කියන්නේ නේද? නේද 150ට මේ පුංචි පාරවල වාහන එලවන්න කියලා. නේද? අර ලුවේ එක තරුණ කොල්ලෙක් එච්චර වේගෙන් ගියා. මොකද උනේ? කොල්ල හැප්පිලා මැරුණා. කොල්ලට ස්වර්ගෙට ගියාම ඇහුවා ඒ ස්වාමිනේ මට හැප්පිලා මැරෙන්න නැහැ කියලා. කෝ දේව දූතයා ආවේ නැහැ මගේ උදව්වට. කොල්ලට ස්වාමීන් වහන්සේගේ දූතයා කියනවා ඔබ ඒ තරම් හයියෙන් ගියා කොල්ලෝ දේව දූතයන්ටත් බැරුණා ඔබ වල්ලගන්න. මේකෙන් කියන්නේ නේද? අපේ පරිස්සමට ඔබ ජීවත් වෙන්න. හalleluya. සෙනෙහවන්තේ බය වෙන්න එපා. ඔබ ඇදහිල්ලේ සෙනගක්. හalleluya. ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙන සෙනගක් අපි. හalleluya. ස්වර්ගයේ ප්‍රතිපාදන ඇතුව අපි ජීවත් වෙන්නේ. ස්වර්ගයේ උපකාරය ඇතුව අපි ජීවත් වෙන්නේ. යේසුස් වහන්සේ ඔබ තුල වාසය කරනවා. හalleluya. කිසි කොරෝනාවක් ඔබ වෙත එන්න බෑ. කොරෝනා කාලයට ඔබ අත දෙපොත් උන්සුව වෙන්න ඕනේ. ඒක තමයි නේද හස්කම. ඒක තමයි අපේ කැඳවීම. හalleluya. එනිසා මම කැමතියි රාත්‍රී භෝජන ගන්නකොට මේ දේවල් ඔළුවේ තියාගෙන සතුටින් සැනසෙල්ලෙන් කරන්න. පුදුම වෙයි. හalleluya. ඒ වගේම ජීවත් වෙනකොට සිංහ වගේ ජීවත් වෙන්න. හalleluya. අපි බය වෙන්නේ නේද? අපි මාස්ක් එක දාන්නේ බයට නෙමෙයි. අපි මාස්ක් එක දාන්නේ අන්නයට ආදර්ශයක් වෙන්න. හalleluya. එහෙනම් අපි නැගිටිමු. හalleluya. අපි